අපි අද විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු එන දෙයක් තමයි විශේෂම මේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයන්. ඉතින් මේකේ මංහිතන්නේ සැමෝම මේ රටේ විද්‍යා පාඩම කරලා තියනවා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තනම් උසස් පෙළට ජීව විද්‍යාව කරනම් තවදුරටත් මේ ගැන හොඳ දැනුමක් තිබෙනවා. ඉතින් ඇත්තටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැක්ටීරයා වෛරස් මේත් එක්කම ඇතිවන ප්‍රශ්නකාරී තත්ත්වයන් කිහිපයක් මාතෘකාවක් විදිහට යොදාගන්න මේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය කියන එක. ඉතින් ඇත්තටම ඉගෙනගත්ත දේවල් ඇත්තටම ප්‍රායෝගිකව මේ ඉගෙනගත්ත මිනිස්සුවත් ක්‍රියාත්මක කරනවද දැනගෙන වැඩ කරනවද කියන ප්‍රශ්නයක්. ඒ හින්දාම අපි හිතුවා අද දවසේ මේක කතා කරන්න මේ කොවිඩ් වලින් පස්සේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ගෙදර ඉඳලම ඖෂධ ලබා ගන්න ෆාමසිකින් ඕඩර් කරලා ගන්න. ඒතර වෛද්‍ය නිර්දේශයක් නැතුව සමහරව පාවිච්චි කරනවා පුරුද්දක් විදියට පාවිච්චි කරා. ඉතින් මේක සමාගම් වලට හොඳ වෙන්න පුළුවන් ඖෂධ නිෂ්පාදනය කරන අයට හොඳ වෙන්න පුළුවන්. නමුත් රටේ ජනතාවට එච්චර හොඳ නැති බව තමයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. අපි ඒ හින්දාම අද ආරාධනා කළා සම්බන්ධ වෙන්න වැඩසටහනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලපති මහත්මියට අයිබෝන් ඔබතුමිය පිළිගන්න මහාචාර්යතුමිය. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශුද්ධජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිණී වඩනම්බි මහත්මිය. අයිබෝන් ඔබතුමියවත් පිළිගන්නවා. මම මුලින්ම මේ ප්‍රශ්න ගණනාවක් මේකෙන් යොමු කරන්න පුළුවන් උප ප්‍රශ්න අපේ ජනතාවට දැනෙන විදිහ ප්‍රශ්න. නමුත් දැන් පළවෙනි ප්‍රශ්නේ ප්‍රතිජීවක පාවිච්චි කරන්නේ ඕනම වෙලාවකද නැත්තං බැක්ටීරිය එකක් මර්ධනය කරන්නද වෛරසයක් මර්ධනය කරන්නද සහ මේ දෙකේ වෙනස මොකක්ද එතකොට? මහිතන්නේ ඒක ඉතාමත්ම හොඳ ආරම්භයක්. මොකද අපි මේ ප්‍රතිජීවී ඖෂධ කියලා කතා කරනකොට ප්‍රතිජීවී කියන්නේ අපි යම්කිසි ජීවියකොට විරුද්ධව භාවිතා කරන ඖෂධයක්. එතකොට අපිට මේ ජීවීන් මොනවද කියලා ගත්තොත් මේ ජීවීන් ඉන්නවා වෛරස, ඒ වගේම බැක්ටීරියාවන්, ඒ වගේම පුස් වර්ග අපි ෆංගස් කියලා කියනවා. ඒව තමයි බොහෝ විට අපිට වැළඳෙන මේ ඒ වගේ ජීවීන්. ඉතින් එතකොට අපි ජීවී ඖෂධ කියලා කිව්වහම අපි මේ බැක්ටීරියාවන්ට විරුද්ධව දෙන ඖෂධ විශේෂයෙන්ම තමයි ගොඩක්ම බහුලව තියෙන්නේ. ඒ වගේම තියෙනවා වෛරසවලට එරෙහිව භාවිතා කරන ඖෂධ අපි ඒවට කියනවා ප්‍රතිවෛරස හැටියට. උදාහරණයක් විදිහට දැන් මේ දවස්වල හැමතැනම තියෙන COVID-19 කියන්නේ වෛරසයක් මගින් ඇතිවෙන විස බීජයක්. ඇතිවෙන ආසාදනයක්. ඉතින් එතකොට ඒ සඳහා අපිට තියෙන්නේ ප්‍රතිවෛරස. ඉතින් ඒ වගේම අපි පුස් වර්ග, දිලීර වර්ග සඳහා භාවිතා කරන්නේ ප්‍රතිදිලීර. මේ ඔක්කොම කාණ්ඩ එකතු කළ තමයි අපි ප්‍රතිජීවී ඖෂධ කියලා භාවිතා කරන්නේ. නමුත් මං හිතන්නේ අපේ ජනතාව මේ ප්‍රතිජීවී ඖෂධ කිව්වහම ඒක හිතනවා මේ ඕනෙම විස බීජයකට මේක දෙන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට මේ වෛරස සඳහාත් මේ තියෙන අපි බැක්ටීරියාවන් සඳහා දෙන ප්‍රතිබැක්ටීරියා ඖෂධ භාවිතා කිරීමට පෙළඹිලා සිටිනවා. දැන් එතකොට ශුද්ධ ජීවියාගේ ක්‍රියාකාරීත්වය නවත්තන්නනේ මේ ඔක්කොම කරන්නේ. එතකොට මේ දෙන්නේ රසායනිකනේ. එතකොට ශුද්ධ ජීවියාගේ ක්‍රියාකාරීත්වය හැම එකකින්ම නවතින්නේ නැද්ද? ඒ කියන්නේ ඕනම එකකට බැයිද ඒ ඔක්කොම ශුද්ධ ජීවියෝ කියලා එහෙම සලකන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙම තියනවා නම් ඉතාමත්ම හොඳයි. නමුත් මේ වෙනකන් ඒ විදිහේ ඖෂධ මේ නිපද වෙලා නැහැ. මොකද අපේ බැක්ටීරියාවන්ගේ සෛලවල ආකෘතියයි, ඒ වගේම වෛරසයක ආකෘතියයි, ඒ වගේම දිලීරවල ආකෘතිය දේවල් වල වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ සෛලය මත අනුව තමයි ප්‍රතිජීවී ඖෂධ නිෂ්පාදනය වෙන්නේ. විශේෂම වෛද්‍ය රෝහිණී මහත්මිය දැන් ඔබතුමී ශුද්ධ ජීව විද්‍යාව සම්බන්ධයෙන් කතා කරනකොට එතකොට දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද දැන් සාමාන්‍ය ජනතාව හිතනවනේ ආපස්සට අපි කොහොමද බැක්ටීරියාද කියලා දැනගන්නේ? අපි කොහොමද වෛරසයක්ද කියලා දැනගන්නේ? අපි කොහොමද පුස් එකක්ද කියලා දැනගන්නේ? කොහොමද ඇත්තටම මේක වෙන් කරගන්නේ? ඒක සාමාන්‍ය මනුස්සයෙකුට පුළුවන්ද ගෙදරදී මේක වෙන් කරගන්න? ඇත්තටම චතුර දැන් සාමාන්‍ය මිනිස්සෙකුට අපි ඒක කියන්නේ හරියටම මේක බැක්ටීරියාවක්, මේක දිලීරයක්, මේක වෛරසයක්, එහෙම නැත්නම් මේක පරපෝෂිතෙක් කියලා වෙන වෙනම සාමාන්‍ය මනුෂ්‍යයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ 100%ක්ම අඳුනගන්න. නමුත් ඒගොල්ලන්ට හැදෙන රෝග ලක්ෂණ අනුව අපිට කියන්න පුළුවන් අනුමාන කරලා මෙන්න මේ විදිහට මේක මෙහෙම තේරුම් ගන්න කියන එක. ඔතනදී විශේෂයෙන්ම මට අපි කාටත් අපි මේ වෛද්‍යවරු හැටියට අපි කාටත් කියන්නම ඕන කරන එක තමයි මේ හැම දැන් ලෝකේ ඉන්න ඔය ශුද්‍රජීවීන් ගත්තාම අපි 100ක් කියලා ගත්තොත් ඒ 100න් 105කටත් අඩුවෙන් තමයි අපිට හානි කරන්නේ. අන්න ඒක දැනගන්න එක හුඟක් වැදගත්.
එතකොට ඒ 100% දෙකකට විතර තමයි ප්‍රතිජීවක ඖෂධ ඕන වෙන්නේ. අන්න ඒක තමයි විශේෂයෙන්ම කවුරුත් තේරුම් ගන්න ඕනේ. නැත්තම් දැන් ඒක තේරුම් ගනිද්දී අපි දැනගන්න ඕන අර ඉතුරු 95%ම අපිට හිතකර බැක්ටීරියා. ඒගොල්ලෝ අපේ ශරීරයේ ඉඳගෙන එක්ක එන්වයරන්මන්ට් එකේ කියන්නේ පරිසරයේ ඉඳගෙන එහෙම නැත්නම් වතුරේ අපේ මේ මුළු ලෝකෙම ප්‍රතිජීව කියන්නේ ජීවයේ ආරම්භය ඔය ඒකසෛලික සහ කුඩා ශුද්‍ර ජීවීන්නේ. එතකොට ඒගොල්ලන් අපිත් එක්ක හැමදාම ඉන්නවා. ඒගොල්ලන් අපිට අවශ්‍යයි. නැත්තම් මේ ලෝකේ උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ඇඟේ ජීවත් වෙන බැක්ටීරියා අපිට හිත කරයි හානි කරනවට වඩා. ඉතින් එතකොට අපි දැනගන්න ඕනි දැන් උණ කියන එක රෝග ලක්ෂණයක් හැටියට එනවා. විස බීජ වලින් එන රෝගවලටත් එනවා. ඒ වගේම වෙන කාරණා ගොඩකටත් එනවා. ඉතින් අන්න ඒ උණ කියන එක හුඟක් දෙනෙක් හිතන්නේ ඇත්තටම මුලින්ම මට මතකයි ඇහුණා චතුර කියනවා මේ ඉගෙනගත්තු අයත් මේක වැරදියට භාවිතා කරනවා කියලා. එතකොට ඒක ඇත්තක් තියෙනවා. එතකොට ඉගෙනගත්ත අයත් උණ කියන එක ඇන්ටිබයොටික් දෙන්න ඕන එකක් කියලා හිතනවා. අපි ප්‍රතිජීවක කියන එකේ මේ ඇන්ටිබයොටික් කිව්වම ඕන කෙනෙක් දන්නවා ප්‍රතිජීවක කියනවට වඩා මං හිතන්නේ. මම මේක තව පැහැදිලි කරගන්න කැමතියි. එතකොට සෙම් ප්‍රතිශාව, සෙම් ගෙඩි. එතකොට වෛරස් උණ එහෙම නැත්නම් මේ ඩෙන්ගු වගේ තත්ත්වයන් වුණත් අපි දකිනවා ගොඩක් වෙලාවට මේ තත්ත්වෙන ඇඟපත වේදනාවක් වගේ එනවා කියලා හිතාගෙන පාවිච්චි කරන්න යනවා. දැන් මේවා අයිති වෙන්නේ අපි මේ වගේ ප්‍රතිජීවක ලබාගත යුතු තත්ත්වයටද නැද්ද? අපි මෙන්න මෙහෙම ගමු. අපි ඔළුවේ ඉඳලා පල්ලෙහාටම ගත්තොත් අපි හිතමු ඇහි ආබාධයක් එනවා කියලා. ඇහක් පැසවනවා කියලා. දැන් ඇහක් පැසවනකොට එහෙම නැත්නම් ඇහැ රතු වෙලා ඇහැ රිදිලා ප්‍රශ්නයක් එනකොට ඒකටත් කොමන් මේක වෛරස්. මේ අපේ ගොඩාක්ම දැන් මං අර කිව්ව 105ක් තියෙනවනේ. ඒ 105ත් තවදුරටත් බෙදුවොත් ඒකෙත් 80%ක් විතර එන්නේ වෛරස් වලින්. දැන් ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට හෙම්බිරිස්සාව හැදෙන්නේ 80%ක්ම වෛරස් වලින්. උගුර රිදෙන එක හරියන්නේ නැහැ. එතකොට ඊට අදාළ. එතකොට ඇස් පිළිබඳව හොඳටම ඉගෙනගත්තු දොස්තර මහත්තයෙක් ලව්ව තමයි ඒක තීරණය කරගන්නවා. එතකොට ඒ ඇහක් රිදෙන එක වගේ එකකදී ගෙදර ඉඳන් බලලා ඔය සුළු වෙදකම් කරන්න යන එක හොඳ නැහැ. ඊළඟට අපි ගමු තවත් කොමන් එකක් නෙමේ උගුර අමාරුව. සෝත්‍රෝට් කියලා කියන්නේ අපි. එතකොට මේ උගුරේ අමාරුවටත් 85%ක් 95%ක්ම වෛරස්මයි හැදෙන්නේ. දැන් ওই ෆංගස් වගේ දිලීර වගේ ඒවා හුඟක් අඩුයි. පරපෝෂිත ඒවා හුඟක් අඩුයි. ඊට පස්සේ දැන් උගුරේ අමාරුවේ බැක්ටීරියාවකින් හැදෙන එකක් තියෙනවා. ඒක වෙනස්. ඒක ගොඩක් වෙනස්. ඒක වෛද්‍යවරයෙක් උගුර දිහා බලපුවම පේනවා ඒකේ ප්‍රාථමිකව මේක වෛරස් පැත්තට යන්නේ බැක්ටීරියා පැත්තට යන්නේ කියලා වෛද්‍යවරුන්ව පුහුණු කරලා තියෙනවා. එතකොට දැන් අපි හිතමු සාමාන්‍ය එක්කෙනෙක් හිතන්න ඕනි එයාගේ උගුරේ අමාරුවට අපි හිතමු ලුණු වතුරෙන් උගුර පොඩ්ඩක් හොදලා හුමාලේ ටිකක් අල්ලලා පැරසිටමෝල් දෙකක් බීලා ඒ කැක්කුමට විවේකීව හිටියාම දවසෙන් දෙකෙන් අඩු වෙනවා නම් වේලෙන් දෙකෙන් අඩු වෙනවා නම් ඒක වෛරස් එකක්. සාමාන්‍ය වෛරස් සාමාන්‍යයෙන් දවසයි දෙකයි ගත වෙන්නේ. දැන් ඒක දරා ගන්න බැරි වේදනාවක් තියෙනවා නම් පැරසිටමෝල් වගේ එකකට ආන්සර් කරන්නෙත් නැත්නම් කෙල ගිලින්නත් බැරි නම් කෑම කන්නත් බැරි නම් ඒක ගිහිලා වෛද්‍යවරයෙකු ලව්ව තේරුම් ගන්න ඕනි. පෙන්න ගන්න ඕනි. විශේෂයෙන් දැන් උගුර කන්නාස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හරි ENT වෛද්‍යවරයෙක් හරි එහෙම නැත්නම් තව වෛද්‍ය සාමාන්‍යයෙන් ලංකාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරයෙකුට පෙන්නලා මේ මූලික දේවල් බලා ගන්න පුළුවන්. හැබැයි අපේ ජනතාවත් පුරුදු වෙලා ඉන්නවා මේ ප්‍රතිජීවකයක් ඇන්ටිබයොටික් එකක් දුන්නේ නැත්නම් ඒ දොස්තර මහත්තයා ක්වොලිෆයිඩ් නෑ වගේ කියලා හිතන ගතියකට පුරුදුවක් තියෙනවා. ඉතින් ඒවා අයින් කරගන්න ඕනේ අපි. කිසි තේරුමක් නැහැ. මම දැන් මේ සමහර වෙනත් විදේශ රටවල් වලදී අපිට මේවා ෆාමසි එකෙන් ගන්න බෑ. වෛද්‍යවරු නිර්දේශ කරන්නේත් නැහැ. නිකම්ම හැදිලා හොඳ වෙලා යන්න කියලා අත්තරලා දාන තත්ත්වයන් තියෙනවා. අර කිව්වා වගේ අපේ අයට දැන් පෙත්තක් දුන්නේ නැත්නම් කරලක් දුන්නේ නැත්නම් මනසේ තියෙනවනේ ප්‍රශ්නයක් එම හොඳ මේක ප්‍රශ්නයක් කියලා. එතකොට දැන් ඔබතුමීලා නිර්දේශ කරන්නේ මේ වගේ අවස්ථාන්ලි මොනවද ඔය සාමාන්‍ය ඇත්තටම දෙන්න ඕනේව නෙමෙයිද දෙන්නේ වෛද්‍යවරුත් හිත සනසන්නද දෙන්නේ? නෑ එහෙම නෙවෙයි චතුර. ඒ කියන්නේ දැන් අපි දැන් වෛද්‍ය රෝහිණී සඳහන් කළා වගේ උණක් කැස්ස හෙම්බිරිස්සාවක් ඒකක් තියෙනවා නම් ඒක ඉතා විශාල ප්‍රතිශතයකට මම හිතන්නේ 80ක් 90ක් ප්‍රමාණ වෛරසයක්. එතකොට ඒ සඳහා අපිට ඒකෙදී අපේ එන මේ ඒ රෝග ලක්ෂණ පාලනය කිරීමට අපිට බෙහෙත් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් උණ තියෙනකට උණ අඩු කිරීමට අපි පැරසිටමෝල් ඖෂධය දෙනවා. ඒ වගේම හොටු දියර ගැලීම, නහය කැසීම, උගුර කැසීම
ඒක සමනය කිරීම සඳහා අපි කියනවා අර ඇන්ටිහිස්ටමීන් කාණ්ඩයේ ඖෂධ අපි කියන ඔය ක්ලෝෆෙනිරමීන් ඒ වගේ ඖෂධ ෆ්ලොරෙටඩින් ඒ වගේ ඒකෙන් එතකොට සහනයක් ලැබෙනවා. ඉතින් ඒවා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා ඒවා ගත්තහම මේ එන රෝග ලක්ෂණ සමනය වෙනවා පාලනය වෙනවා කියලා. ඉතින් පර්යේෂණ වලින් ඒක සනාථ වෙලා තියෙනවා. ඉතින් ඒව ගන්න ඒක ගැනීම තමයි අපි නිර්දේශ කරන්නේ. නමුත් මේකෙදි හුඟ වෙලාවට වෙන්නේ මේ හුඟක් ජනතාව ඒ වගේම සමහර වෙලාවට වෛද්‍යවරුත් යොමු වෙනවා. මොකද මේ අපේ ජනතාව අතර මතයක් තියෙනවා මේ කැස්සක් එම්බ්‍රිසාවක් හැදුනොත් අපි මේ ප්‍රතිජීවක ඖෂධ අවශ්‍යයි කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ මේක ඉතාමත්ම වැරදි අවබෝධයක්. මොකද සමහර වෙලාවට කලාතුරකින් ওই වෛරසයක් ආසාදනය වුණාට පස්සේ ඊළඟට අපි කියනවා දෙවනුව බැක්ටීරියාවන් ආසාදනය වෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් එහෙම වෙලාවක අපි එහෙම ආසාදනයක් ඇති වුණොත් පමණයි ප්‍රතිජීවී ඖෂධ දෙන්න මේ නිර්ණය කරන්නේ. එහෙම නැත්නම් ඒකට වළක්වීමට ප්‍රතිජීවී ඖෂධ දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ කලින් කිව්වා වගේ අපේ ඇඟේ ඇත්තටම ගොඩාක් ඉන්නවා බැක්ටීරියා අපිට හිතකර බැක්ටීරියා. අපේ ඇඟේ සෛල වලට වඩා තියෙන්නේ අපේ බැක්ටීරියාවන් ඉන්න සෛල තමයි විශේෂයෙන්ම ආහාර මාර්ගයේ. එතකොට අපි අනිසි ලෙස මේ ප්‍රතිජීවී ඖෂධ භාවිතා කරොත් වෙන්නේ අපේ ඇඟට හිතකර හොඳ බැක්ටීරියාවන් විනාශ වෙනවා. ඒ මගින් අපේ ඇඟේ ඇත්තටම අපිට මේ අපේ ඇඟ ආරක්ෂා කරන්න පුළුවන් මේ ප්‍රතිජීවී බැක්ටීරියාවන් විනාශ වූ විට අපිට අර රෝගකාරක බැක්ටීරියාවන් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ප්‍රතිජීවී ඖෂධ අනිත් ඖෂධ වලට ගොඩක් වෙනස්ද? ප්‍රතිජීවී ඖෂධ ඇත්තටම අනික් ඖෂධ වලට වඩා ඉතා විශාල වෙනසක් තියෙනවා. මොකද එකක් තමයි දැන් මම ප්‍රතිජීවී ඖෂධයක් ලබා ගත්තොත් එතකොට ඒ මගින් මොනාහරි අපි හිතමු මේක මම වැරදියට ගත්තා කියලා අනවශ්‍ය ලෙස ගත්තා කියලා. එතකොට ඒ මගින් අනිවාර්යෙන් මට හානියක් සිදු වෙනවා මම වැරදියට ගත්තොත්. නමුත් ඒකෙන් මේ තව කෙනෙකුට උදාහරණයකට ඔබට හානියක් වෙන්න හේතුවක් නැහැ මේ මම මේ ඕනේ වෙන වැරදි ඖෂධයක් ගත්තොත්. නමුත් ප්‍රතිජීවී ඖෂධවල ඊට වඩා වෙනස තමයි දැන් ප්‍රතිජීවී ඖෂධයක් මම අරගත්තොත් එහෙම අනිසි ලෙස ඒ මගින් මම කිව්වා එතකොට මේ බැක්ටීරියාවන් ඒ ප්‍රතිරෝධයක් වර්ධනය වෙනවා කියලා. ඒ ප්‍රතිරෝධයක් වර්ධනය වුණොත් එහෙම මගේ ඇඟේ අපි වැඩිපුරම මේ ප්‍රතිජීවී ඖෂධ මේ ගන්නකොට මේ ප්‍රතිරෝධය වර්ධනය වෙනවා. එතකොට මගේ ඇඟේ ප්‍රතිරෝධී බැක්ටීරියාවක් වර්ධනය වුණොත් දැන් මගෙන් ඒක මේ වාතයට එනවා. එතකොට ඒ වාතයට ආවට පස්සේ ඔබට ආසාදනය වුණොත් ඔබ මගේ ළඟ ඉඳලා ඔබට ආසාදනය වෙන්නේ මේ ප්‍රතිරෝධී බැක්ටීරියාව. ඒක නිසා එතකොට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ වෙනත් ඖෂධ වලින්. උදාහරණයක් දැන් මම වැරදි ඖෂධයක් අපි හිතමු දියවැඩියාවට අධික රුධිර පීඩනයට කොලෙස්ටරෝල් වලට මම වැරදි ඖෂධයක් ගත්තොත් ඒකේ වැරද්ද තියෙන්නේ මට විතරයි. පෞද්ගලික තමන්ට විතරයි. සමාජයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රතිජීවී ඖෂධ තමයි එකම ඖෂධ කාණ්ඩය තමන් වැරදි ඖෂධයක් ගත්තොත් ඒ මගින් මුළු සමාජයටම හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද එතකොට මගෙන් නිකුත් වෙන්නේ මේ ප්‍රතිරෝධී බැක්ටීරියාවන්. ඒ ප්‍රතිරෝධී වෛරස බැක්ටීරියාවන් තමයි ඊළඟට වෙන කෙනෙකුට බෝ වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම මේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම ලෝකයේ මගින් මේ ප්‍රතිජීවී ඖෂධ පිළිබඳව ප්‍රතිජීවී ඖෂධ භාවිතය මේ ඒ ගැන දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ සතිය මේ ලබන ඉදිරියට එන සතිය. ඒක නිසා තමයි මේ සාකච්ඡාවත් කරන්නේ. මොකද මුළු ලෝකයේම ජනතාව මේක දැනුවත් කිරීමක් වෙන්න ඕනේ. එතකොට මේ අද අපේ රටේ කාගෙන් හරි ඒ වගේ ප්‍රතිජීවී මේ ඖෂධ වලට ප්‍රතිරෝධී බැක්ටීරියාවක් වර්ධනය වෙනොත් ඒක අද අපි මේ කියන්නේ ගෝලීයකරණය වෙච්ච සමාජයක් තියෙන්නේ. එතකොට ඒක වෙන මුළු ලෝකයටම පැතිරෙන්න පුළුවන්. අපි දන්නවනේ දැන් මේ අපි මේ දැන් ඉන්නේ මේ ගෝලීය වසංගත කාලයක් කියලා. ඉතින් එක රටක ඇති වෙච්ච එකක් දැන් මුළු ලෝකයටම වර්ධනය වෙලා. වෙනස් ඉක්මනට සංචරණය සිදු වෙනවා. ඉතින් ඒක නිසා තමයි දැන් මේක වෛරසය එක රටක ඇති වෙච්ච එක මුළු ලෝකයටම පැතිරුණා. ඒ වගේ ප්‍රතිරෝධී බැක්ටීරියාවන් වෛරසවන් ඇති වුණොත් එහෙම ඒක මුළු ලෝකයටම පැතිරෙනවා. වෛද්‍ය රෝහිණි මහත්මිය දැන් මේක පැතිරීම සාමාන්‍යයෙන් සිදුවන වේගය සහ ඒ
සිදුවන විදිහ සහ ඒකේ සමාජයට මේ කියපු කොටසම ඊළඟ භයානක ප්‍රතිඵල අත්වෙච්ච අවස්ථා තියෙනවද? ඒ මොන විදිහටද ඒක සිද්ධ වෙලා තිබෙන්නේ? ඇත්තටම හුඟක් තියෙනවා. දැන් අපි දැන් මේ වෛද්‍යතුමේ කිව්වා වගේ ඒක අර වාතයට නිකුත් වෙන්නේ ඇත්තටම ජානමය වශයෙන්. ඒ ජානමය වශයෙන් මේ වාතයට එන බැක්ටීරියා තමයි ඔයාගේ කියන්නේ අපි හුස්ම ගන්නකොට අපි අල්ලනකොට මේ පරිසරයේ තිබිලා අපි ගාවට එන්නේ. එතකොට දැන් එක්කෙනෙක්ගෙන් අනිත් එක්කෙනාට මේ ප්‍රතිරෝධය මාරු වෙනවා කියන්නේ ඒ ජාන හරහා. ඒ බැක්ටීරියා ඒක සෛලික වුණාට ඒගොල්ලෝ හැම වෙලේම ඒගොල්ලන්ගේ ජාන නිතර හුවමාරු වෙනවා. එතකොට දැන් අපි හිතමු ඒ කියලා බැක්ටීරියා වර්ගයකින් ලොකු රෝගයක් හදනවා කියලා. ඒ බැක්ටීරියාව අපේ ඇඟට රෝගය හදපු වෙලාවේ හරි අපේ ඇඟේ නිකනුත් ඉන්න පුළුවන්. මේ රෝගකාරක බැක්ටීරියා රෝගය හදන්න නැතුවත් ඉන්න පුළුවන්. එහෙම ඉන්න එක්ක සහජීවනයෙන් ඉන්නවා. එහෙම නැත්නම් අපි කියනවා කොලනයිස් කියලා. ඒ කියන්නේ නිකන් මතු පිට ඉන්නවා. අපේ ඇඟේ තැන් තැන් වල විශේෂයෙන් නහය ගාව, උගුර ගාව, හැම එහෙම ඉන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ අවස්ථාව හම්බ වුණාම තමයි අපිට රෝගය හදන්නේ. ඉතින් එතකොට ඒ බැක්ටීරියාව ඉන්නකොට අපි අනවශ්‍ය ලෙස ඇන්ටිබයොටික් එකක් අරගෙන තිබුණම එයාට ඒ ඇන්ටිබයොටික් එක ගිහිල්ලා එයා හැම වෙලෙම බලන්නේ සර්වයිව් වෙන්නනේ. පරිණාමනේ ඒගොල්ලන්ගේ ප්‍රධානම ආයුධය තමයි කොහොම හරි ඒකට ප්‍රතිරෝධයක් හදාගෙන ජීවත් වෙන එක. එතකොට ඒ ජීවත් වෙච්ච ඒ කියන බැක්ටීරියාව එයා ප්‍රගුණනය වෙලා දැන් ගොඩාක් හැදුනම එයා මේ හැමතැනම ඉන්නවා. උදාහරණයක් වැඩියෙන් එයා දැන් එතකොට ඒ ගෙදර ඉන්න පුළුවන්, ඒ හොස්පිටල් එකේ ඉන්න පුළුවන්, කොහේ හරි වෛද්‍ය මධ්‍යස්ථානයක ඉන්න පුළුවන්. එතකොට එතනට යන අයට මේ බැක්ටීරියාව යනවා. එක ක්‍රමවලට දැන් වෛරස් දැන් අපේ සාමාන්‍ය ජනතාව ඉස්සරට වඩා දන්නවා මේ වෛරස් එකක් බැක්ටීරියාවෙක් යන විදිය. අත්වලින් යන්න පුළුවන්, කනකොට යන්න පුළුවන්, නහය ගාගෙන යන්න පුළුවන්, ඇහි ගාගෙන යන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවලට දැන් ඔය එක තැන්වල ඉන්න බැක්ටීරියා ගිහිල්ලා ඊට පස්සේ එයාට අසනීපයක් හැදෙනකොට හැදෙන්නේ අර ප්‍රතිරෝධී ඒ කියන එක්කෙනාගේ. සාමාන්‍ය එක්කෙනාගෙන් නෙමෙයි. එතකොට අපි හිතමු සාමාන්‍යයෙන් පෙනිසිලින් වගේ සාමාන්‍ය ප්‍රතිජීවකයක් දීලා වන්ද කරගන්න තිබ්බ අසනීපෙට දැන් ඕන වෙනවා ගොඩාක් ලොකු එකක්. ඉතින් එතකොට ඒ ජාතියෙන් ආන්ස කරන්න එතකොට ඒකට රෙසිස්ටන්ට් වෙනවා, ප්‍රතිරෝධී වෙනවා. එතකොට ඒකේ දැන් ඔය ඇන්ටිමයික්‍රෝබියල්ස් වල කියන්නේ ඔය තියෙන හැම ප්‍රතිජීවකයකම එක ජෙනරේෂන් තියෙනවා. ඒවා කරන්නේ ඔය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රී එකේ දැන් එකක් රෙසිස්ටන්ට් වෙනකොට එකක් හදනවා. ඔහොමම නමුත් දැන් මේ කාට හරි හිතෙයි දැන් මෙහෙම ඔහොම හදාගෙන යනකොට හැම වෙලේම එකක් අපිට හදන්න පුළුවන් කියලා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒකයි මෙච්චර මේ අපි මුළු ලෝකෙම මේ කලබලය අවධානය යොමු කරන්නේ අලුතෙන් හදන්න යන වියදම ඒ ඇන්ටිබයොටික් එක හරි ප්‍රතිජීවක ද්‍රව්‍ය හරි විකුණලා ගන්නත් බෑ. එතකොට ඒක අපි වගේ රටවල්වලට ඇෆෝඩ් කරන්න බෑ. දැන් මේ වෙලාවෙත් ලෝකේ අලුත් ප්‍රතිජීවක තියෙනවා. අපේ රටේ නැහැ. අපිට ගන්න බෑ. ඉතින් ඒ කියන්නේ ඒ තරමට වියදම් වැඩි. සාමාන්‍ය රටකට ඇෆෝඩ් කරන්න බෑ. ඉතින් එතකොට අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඒකයි අපි මේ ක්‍රමක්‍රමයෙන් මුළු ලෝකෙම වැඩිපුර ඉන්නේ තමන්ට මේ වියදම දරා ගන්න බැරි රටවල්. ඉතින් එහෙම රටවල් වලට එතකොට එහෙනම් ලෙඩ හැදිලා මැරෙන්නයි වෙන්නේ. ඉතින් අන්න ඒක අපි කලින් දැකලා මේ මුළු ලෝකෙම මේ ගත්ත තීරණයක් තමයි මේ ගන්න ව්‍යායාමයේ එක කොටසක් තමයි මේ පාවිච්චිය නිසානේ මේක වෙන්නේ. පාවිච්චි කරනකොට අවශ්‍යම දේට පාවිච්චි කරන්න කියන එක ඒ අවශ්‍යම දේට පාවිච්චි කරන්න දැනුවත් වෙලා ඉන්න අය කියලා ඒක අහගන්න ඕනේ. දැනුවත් වෙලා ඉන්න අයත් ඉතාමත්ම සුපරීක්ෂාකාරීව නිකං පරීක්ෂාකාරීව නෙමේ සුපරීක්ෂාකාරීව තෝරා බේරාගත් කාරණාවලට පමණ ප්‍රතිජීවක දෙන්න ඕනේ. අන්න ඒක අපි මේ තරම් මහන්සි වෙන්නේ මුළු ලෝකෙම මහන්සි වෙන්නේ ඒකයි. මේ WHO එක සතියක්ම වෙන් කරලා තියෙන්නේ ඒක ඒ තරම් බැරෑරුම් නිසා. මහාචාර්ය ප්‍රියදර්ශනී මහත්මිය දැන් මේ කියපු විදිහට ඒ හදන රෝගකාරක තත්ත්වයන් සම්බන්ධයෙන් එයා ගොඩක් ලොකු ප්‍රමාණයකින් නොරොත්තු දීමේ හැකියාවක් ඇතිකර ගත්තෝතින්. අපි සාමාන්‍යයෙන් කඩේ ගිහිල්ලා ඖෂධ සලට ගිහිල්ලා දිගටම ප්‍රතිජීවි ඖෂධ පාවිච්චි කරලා හිටියෝතින්. එතකොට අපිට ඔරොත්තු දීමේ හැකියාව සෑහෙන අඩු වෙනවද? එහෙම නැත්නම් අපේ ඇඟේ මේක මීට ඉස්සර අරන් තියෙන හින්දා අපිට මේකට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙලා තිබෙනවද? ඔව් මම හිතන්නේ ඒක හරිම වැදගත් ප්‍රශ්නයක් චතුර. මොකද දැන්
අර අපි කලින් මෙහෙම ගොඩක් ප්‍රතිජීවී ඖෂධ අරගෙන තියෙනවා නම් අපේ ඇඟ එතකොට ඒකට ප්‍රතිරෝධයක් වර්ධනය වෙනවා. ඉතින් ඒක නිසා එතකොට ඒ කලින් ගත්ත ඖෂධයට දැන් ආන්ස කරන්නේ නැහැ. දැන් ඒකට වැඩ කරන්නේ නැති වෙනවා. එතකොට ඊට වඩා වැඩි දියුණු වෙච්ච ප්‍රතිජීවී ඖෂධ දෙන්න අවශ්‍ය වෙනවා. ඒවා අපිට නැහැ. මොකද දැන් ඇත්තටම තියෙන අපි මේලාසනින් ගත්තා කියලා අපි අරන් තියෙනවා මේක අපිට පුරුදු වෙලා තියෙන එකට කියලා ඒක වැඩක් නැති වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද දැන් අපේ ඇඟේ ඉන්න බැක්ටීරියාවන් ඒකට ප්‍රතිරෝධයක් හදලා ඉවරයි. එතකොට ඊළඟ සැරයකට ආයෙක ගත්තාම මේකට ආන්සර් කරන්නේ නැහැ. එතකොට දැන් ඔබතුමියලම සඳහන් කරපුවා විවිධ අවස්ථාවන්වලදී දැන් වෛද්‍යවරුන් සඳහන් කරනවා මේ දැන් අපි මේක ගන්න හොඳ නැහැනේ. හොඳ නැති හින්දා අපි ගන්න නැතුව ඉන්න උනාට අපිට කියනෝනේ සමහර වෙලාවට මේක දින 7ක් ගන්න. මේක දින අවම වශයෙන් 3ක් ගන්න. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ නේ. එකක් බීලා මේක ඉවර කරගෙන ඉන්න බැයිද? එහෙම බැයිද? ගොඩක් අපේ ගම්වල කට්ටිය එහෙම කරනවා. ඒකත් ඔය ප්‍රතිරෝධය සම්බන්ධයෙන් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව දැන් අපි හිතමු රෝගකාරක බැක්ටීරියාවෙක් ඉන්නවා නම් එයාට අඩුවෙන් එක ඩෝස් එකක් දෙන එක තමයි නරකම වැඩේ. එතකොට එයාගේ ටික දෙනෙක් මැරිලා ඉතුරු ටික ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන අය අරකට ප්‍රතිරෝධී වෙනවා. එතකොට එයා ප්‍රගුණනය වෙලා එයාගේ ඊළඟ පරම්පරාව හැදිලා තියෙන මේ බැක්ටීරියාගේ අර ඇන්ටිබයොටික් එක ගන්න බැරි වෙන්නේ. ආන්සර් කරන්නේ නැති. ඒකයි මේ දවස් ගාන වැඩි කරලා මේ දවස් ගානෙන් කැල්කියුලේට් ඒ කියන්නේ ඒව ගණනය කරලා හරියට මාත්‍රා හදලා තියෙන්නේ නිකන් නෙමේ කාලයක් තිස්සේ පරීක්ෂණ වලින් අපේ ඇඟේ ඒ බැක්ටීරියාව ඉන්න තැන අනුව දවස් ගාන වෙනස් වෙනවා. අපි හිතමු ලේවල හිටියොත් ටිකක් වැඩි කාලයක් දෙන්න ඕනේ. නිකන් හැමේ විතර වගේ තැනක මේ පොඩි තුවාලයක් වගේ එකකට සුළු කාලයක්. ඒ වගේ අපිට එතකොට අපිට ඇත්තටම කරන්න වෙන්නේ ඒ මුළු කාලෙම ගන්න ඕන නියමිත මාත්‍රාවකුත් එක්ක. ඒ මාත්‍රාව හදන්නෙත් කෙනෙක්ගේ බර අනුව වෙන්න පුළුවන්, වයස අනුව වෙන්න පුළුවන්. එතකොට මේ හැමෝටම අර one size fit all වගේ හැමෝටම හරියන එක ප්‍රමාණයක් එක size එකක් නැහැ. ඒකට තමයි මේ අනිත් මේකට qualify, ඒ කියන්නේ ඒකට සුදුසුකම් ලැබ්ත අයගෙන් ගන්න කියලා කියන්නේ. මොකද මට තව ප්‍රශ්නයක් ඕකටම එකතු කිරීම. දැන් ගොඩ දෙනෙක් අම්මලා වැඩි හිටියෝ කියන දෙයක් තමයි වෛද්‍ය දැනුමක් නොමැති වුණත් ඔය වගේ එකක් දුන්නන් පස්සේ නිකම්ම ගොඩුන රක් කරගන්න එපා, නිකම් බෙහෙත් බීලා ඔය ඇති හොඳටම දැන් කැස්ස හොඳයි, හෙම්බිරිසාව හොඳයි, මොනවා හරි කියලා තියෙන ලෙඩ හොඳ වෙච්ච ගමන් දැන් මේ ගත්තත් මේක නවත්තනවා. එතකොට ඇත්තටම ඒකෙන් ප්‍රශ්නයක් වෙනවද? එහෙම නැත්නම් තමන්ගේ වකුගඩුවට හරි මේක ඒ කියන්නේ නියමිත මාත්‍රාව දින 5ම බිව්වොත් ඒක ඊට වඩා බලපෑමක් තියනවද? ඇඟට සරයි උෂ්ණයි කියලා කියනවා සමහර ඒවා. ඒක එහෙම එකක් තියනවද ඇත්තටම? නෑ, ඇත්තටම මොකද මේක පොඩි කාලයක් නේ අපි දෙන්නේ. අපි දෙන්නේ මේක දවස් 5ක් දවස් 7ක් තමයි බොහෝ විට දෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ පොඩි කාලයක් ගැනීමෙන් එහෙම වකුගඩු වලට අක්මා වලට බලපෑමක් වෙන එක ඉතාම අවමයි. ඇත්තටම හුඟක් වෙලාවට එන්නේ මේ ප්‍රතිරෝධී ප්‍රතිජීවී ඖෂධ නිසා. දැන් පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධ විශේෂයෙන්ම ඒක මේ අර ආසාත්මිකතාවය ඇලර්ජික් රියැක්ෂන්ස් කියන එක ඒක එන්න මේ සම්භාවිතාවයක් තියෙන ඖෂධ කාණ්ඩයක්. එතකොට ඇත්තටම වැඩිපුරම ප්‍රධානම ප්‍රශ්නයක් තමයි වෙන්නේ මේ ඒ වගේ ආසාත්මිකතාවයක් වර්ධනය වෙන එක. ඒක ඇත්තටම ඉන්නේ මේක ගත්ත ගමන්. ඒක මේ දවස් කීපයක් ගත්තාම නෙවෙයි. අපි ඒක කලින් නිතරම අරන් තියෙනවා නම් එතකොට කලින් ගත්ත නිසා අපේ ඇඟේ ඊට විරුද්ධව ප්‍රතිරෝධ වර්ධනය වෙලා ප්‍රතිදේහ වර්ධනය වෙලා ඒක නිසා ඊළඟ සැරේක අපි ගත්ත ගමන් ඒකට මේ අපිට ඇඟේ ආසාත්මිකතාවයක් වෙනවා. සමහර වෙලට මරණයටපත් වෙලා තියෙනවා. මේ මොක්සිසිලින් කරල් වගේ අරගෙන මරණයටපත් වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ අනවශ්‍ය විදිහට බෙහෙත් භාවිතා කරන්න ඕනේ නැහැ. මේ අපි දැන් ඒකයි වෛරසයකට මේ වගේ ප්‍රතිජීවී ඖෂධ අවශ්‍ය නැහැ කියලා කියන්නේ ඒකයි. එතකොට මොකද අර මේකේ තියෙන අතුරු ආබාධ නිසා එහෙම වෙන්න පුළුවන්. නමුත් මේක මේ සම්පූර්ණ කෝස් එක, ඒ කියන්නේ දවස් 3ක් නැත්නම් දවස් 5ක් මේක ගත්තා කියලා එහෙම අවයව වලට හානිය එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ හුඟ වෙලාවට ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක ගත්ත ගමන් මුලින්ම පළවෙනි දවස් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා මේ එහෙම එන එක ඉතාමත්ම අවමයි. මම අනිත් එක චතුර මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කාරණාවක් තියෙනවා.
දැන් අපි මේ අද මේ 2021 ඉන්න මේ අවස්ථාවේ අපේ ජීවිත කාලය ගත්තොත් මම මේ කතා කරන්නේ කොවිඩ් වසංගතය එන්න කලින් සාමාන්‍යයෙන් අපේ ආයු කාලය දැන්ට අවුරුදු 70 ගානක් 80කට කිට්ටු වෙන්න තියෙනවා අපි උපදිනකොට. දැන් මේ තත්වයට අපේ ජනතාව මුළු ලෝකෙම මේ ජනතාවගේ ආයු කාලය අවුරුදු 80කට කිට්ටු වෙන්න බලපාපු ප්‍රධානම ඖෂධ කාණ්ඩයක් තමයි මේ ප්‍රතිජීවී ඖෂධ. මොකද මේ ඇත්තටම මේ ආයු අපේක්ෂාව වැඩි වෙනවද? ආයු අපේක්ෂාව මම හිතන 1900 ගන්නකො 1900 කාලෙට වඩා අපි දැනට අවුරුදු 20කින් විතර ආයු කාලය අපේ වැඩි වෙලා තිනවා. ඒකට බලපාන ප්‍රධානම ඖෂධ කාණ්ඩයක් තමයි මේ ප්‍රතිජීවී ඖෂධ. දැන් කවුරුත් මං හිතන්නේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං ගැන දන්නවා පෙනිසිලින් නිපදවීමට මේ උපකාර වෙච්ච විද්‍යාඥයා. දැන් ඒව තමයි මුලින්ම වගේ නිපදවෙච්ච ප්‍රතිජීවී ඖෂධ. එතකොට අපි ඒ කතා කරපු ප්‍රතිජීවී ඖෂධ මේ නැති කාලේ ඊට කලින් කාලේ ගත්තොත් හුඟ දෙනෙක් මේ සාමාන්‍ය මේ විස බීජ වලින් මරණයටපත් වුණා. ඒ නිසා ආයු කාලය ගත්තොත් අවුරුදු 50ක් 60ක් තමයි සාමාන්‍යයෙන් ආයු කාලය තිබුණේ. ඒක මෙච්චර කාලයක් වෙනකන් අවුරුදු 80ක් වෙනකන් වර්ධනය වුණේ මේ ප්‍රතිජීවී ඖෂධ ආවට පස්සේ තමයි. ඒක ප්‍රධාන සාධකයක් වුණා. අනික් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්කම මේක. දැන් වෙලා තියෙන ප්‍රශ්නය තමයි දැන් මේ ප්‍රතිජීවී ඖෂධ අපි මේ විදිහට අනිසි ලෙස භාවිතා කරලා ඒ ප්‍රතිජීවී ඖෂධ වලට අහන්නේ නැති මේ බැක්ටීරියාවන් ඇති වුණාට පස්සේ මේ තියෙන ප්‍රතිජීවී ඖෂධ මගින් අපිට මේ තියෙන බැක්ටීරියාවන් වෛරස පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. ඒතර ලොකුවට මිනිස්සු ඇත්තටම මරණයට පත් වෙන්න පුළුවන් අපිට මේ දැන්ටමත් අපි දැනගන්න මොකද COVID-19 වෛරස නිසා කොච්චර දිනක් මරණයට පත් වුණාද? ඒ වගේ බැක්ටීරියාවන් නිසාත් අපි මරණයට පත් වෙන්න පුළුවන්. මොකද ඇත්තටම ගත්තොත් ප්‍රතිජීවී ඖෂධ නිපදවීමේ ලොකු ප්‍රශ්නයක් දැන්ට තියෙනවා මුළු ලෝකෙම. නිපදවීම සම්බන්ධයෙන් අපිට පොඩක් කතා කරන්න අවශ්‍යයි දිගට. අපි කෙටි විරාමයකට යමු වෙලා ඉන්නම් ඊට පෙර මේ අද දෙරණ බිග් ෆෝකස්. මා මේ ගෙවමින් සිටින මොහොතේ අපි වඩාත්ම කතා බහට ලක් කළ යුතු අවධානය ලක් කළ යුතු මාතෘකාවක් වෙත අවධානය යොමු කළ තියෙන ප්‍රතිජීවක ඖෂධ භාවිතය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම. මොකද ඖෂධ භාවිතය සම්බන්ධයෙන් හැමෝම බොනවා දෙන ඕන එකක් බොනවා සමහට ගන්නවා ගිහිල්ලා. හැබැයි ඒ වුණාට අපි බොන විදිහ සම්බන්ධයෙන් තියෙන පුරුදුත් එක්ක අපි ලෝකෙටත් හානියක් කරන්නේ අපිට විතරක් නෙවෙයි කියන එක තමයි මෙතෙක් මේ සාකච්ඡාවේ මතුවෙච්ච වැදගත් කාරණාවන් වෙන්නේ. අපිත් එක්ක සම්බන්ධලා ඉන්න කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පති මහත්මිය සහ ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිණී වඩනම්බි මහත්මිය අපි සාකච්ඡාවේ වැදගත් කොටසකට ආවයි කරන ඖෂධ නිෂ්පාදනය. නමුත් ඊට ඉස්සර මට මොහොතක් දෙන්න මගරිච්ච කොටසක් තිබෙනවා මේකේ. තවත් මේ බෙහෙත් පාවිච්චි කරන විදිහ නැත්නම් ප්‍රතිජීවී ඖෂධ භාවිතා කරන විදිහ සහ තවත් රෝග පිළිබඳව දැනුවත් වීමකට යන්න ඕන කියලා විශ්වාස කරන රෝහිණී මහත්මිය මම හිතන්නේ එතනට ගියා නම් අපිට පුළුවන් ඊළඟ කොටසට එන්න ලේසියෙන්. හොඳයි අපි ඉස්සෙල්ලා අපි කතා කරනකොට කිව්වා මේ උගුරේ අමාරුව කිව්වනේ. දැන් ඒ වගේ උගුරේ අමාරුවෙන් ඊට ටිකක් පල්ලෙහාට ගියාම නිතර කැස්ස හෙම්බිරිසාව කියලා අපි ওই දෙක එකතු කරලා කියනවනේ. හෙම්බිරිසාවක් හැටියට එහෙම නැත්නම් කැස්ස හෙම්බිරිසාව කියලා. ඒකත් හරිම බහුලව තියෙන රෝගයක්නේ. දැන් ඒ බහුලව තියෙන රෝගයට අපි ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වෙන්නෙම නැති කොටසක් තමයි 80%ක් විතර. අන්න එතන තමයි අර අපේ ගෙවල් වල තියෙන කොත්තමල්ලි ටිකක් බීලා ලුණු වතුර ටිකකින් උගුර හොදලා හුමාලේ අල්ලලා පැරසිටමෝල් එකක් බීලා වගේ අර රෝග ලක්ෂණ වලට අර ගලප්පති වෛද්‍යතුමිය කිව්වා වගේ රෝග ලක්ෂණ වලට අදාළ වෙන ටික අරගෙන අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය ගැන ස්වභාවයෙන්ම අපිට ලැබිලා තියෙන ප්‍රතිශක්තිය ගැන අපි විශ්වාස කරන්න ඕනේ. ඒකත් හුඟ දෙනෙක් විශ්වාස කරනවා අඩුයි. අපි අර විශාල ලෙස කැන්සර් එකක් තියෙන එහෙම නැත්නම් වකුගඩුවක් බද්ධ කරපු අය එහෙම නැත්නම් ඉමුනිටි එක කියන්නේ ප්‍රතිශක්තිය නැති විශේෂ ගණයේ රෝගීන් ඇරෙන්න ඉතුරු සියල්ලටම ඉතා විශාල විස බීජ මගින් හදන රෝග ගණනාවක්ම ස්වභාවයෙන්ම සනීප කරගන්න ඇති හැකියාව අපිට තියෙනවා. අන්න ඒක විශ්වාස කරන්න ඕනේ. ඒ හැකියාවේදී අපි තේරුම් ගන්න ඕනේ අපේ
තව එහෙම දැන් අපිතම කැනේ සොසන පද්ධතියට එන ඒවට අපි ඇන්ටිබයෝටික් ගන්න ඕනේ. සමහරු ගිහිල්ලා මේ ෆාමසි වලින් ෆාමසි නිකන් කියන්නේ කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැති වුණාට ෆාමසිය අයිතිකාර මුදලාලි මහත්තයාගෙන් බෙහෙත් අරගන්නවා මම දැකලා තියෙනවා. මම ෆාමසියක ගිය වෙලාවක මම දැකලා තියෙනවා මේ උගුරේ අමාරුවට බෙහෙත් දෙන්න කිව්වම ඇමොක්සිලින් ඔග්මන්ටින් වගේ ඒවා ෆාමසියෙන් නිකුත් කරනවා. ඒක අපි විශේෂයෙන්ම නවත්තන්න ඕනේ විශාල ලෙස නවත්තන්න ඕනේ. දැන් මේ අපේ මේ සතිය අපි ඒගොල්ලන්ටත් දැනුවත් කිරීම වැඩසටහන් වගේක් කරනවා. එතකොට ඒකට යන නිසානේ ඒ ඉල්ලීම නිසානේ මේක සැපයීම තියෙන්නේ. එතකොට දැන් මේ මහජනතාව දැනුවත් වෙන්න ඕනේ තමන්ගේ මේ සුළු රෝගයට ඇයි මම මෙහෙම යන්නේ. දැන් මුලදීම චතුර කිව්වා අර පිට රටවල් වල දියුණු රටවල් වල ඉතා විශාල රෝගයකට ඇරෙන්න වෛද්‍යවරයෙක් දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. ලොකු දෙයක් තියෙනවා නම් ජීවිත හානි වෙන දෙයක් තියෙනවා නම් ඉමර්ජන්සි එකට විතරයි යන්න පුළුවන්. මේ විදියට කොහේවත් නැහැ අපේ රටේ වගේ මේ නිකන් ගිහිල්ලා කඩෙන් ගන්නවා වගේ ඇන්ටිබයෝටික් ගන්න ක්‍රමයක්. දැන් මෙහෙම ප්‍රශ්නයක් යවුවා. එතකොට දැන් ඉන්න වෛද්‍යවරු හැම හන්දියකම දාගත්තයන් පස්සේ තමන්ට පොඩි ඖෂධ හලක් එහෙම නැත්නම් බෙහෙත් දෙන්න පටන් ගත්තොතින් තියෙන ගමේ වෛද්‍යතුමෙක් බවට පත් වුණොතින් ඒකත් එක විදිහක හේතුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මේ විදිහට ජනතාව මේ වැඩිපුර බෙහෙත් බොන එකට? ඒකට ඇත්ත වශයෙන්ම අපිට එකඟ වෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් ඔතන ওই ප්‍රශ්නේදී දෙපැත්තක් ඇති. අයියා එහෙම දාගන්නේ කියන එකට ඒකට වෙනම පිළියමක් අවශ්‍ය වෙනවා. නමුත් එහෙම මෙහෙම වෛද්‍යහල් කඩාරිනා වගේ හැමතැනම ඇරලා තියෙන එකෙන් පෙළඹවීමක් වෙනවා. පොඩි දෙයකටත් ගන්න බෙහෙතක් ගන්න යන්න උවමනාවක් ඇති කරගන්න. එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආපහු ආනේ. දැන් එතකොට අපි රටේ හැම කෙනෙකුටම පුද්ගලයාට පවුලේ වෛද්‍යවරයා කියන කෙනෙක් අඩුයි ඉන්නවා. ගමේ වෛද්‍යතුමෙක් ඒ වගේ තැනක් ආරම්භ කරාට කමන්නේ පවුලේ වෛද්‍යවරයෙක් විදිහට කෙනෙකුට නාමලේඛනයක් තියෙන රෝගකාර තත්ත්වයක් මොනවා හරි තොරතුරු ගෙනියනවනම්. හැබැයි වෛද්‍යවරුන්ගේ මට්ටමින් දැනුවත් කිරීමක් කරන්න බැයිද ඒන හැම කෙනාටම ඉල්ලීම් පිට ලබා දෙන්න එපා කියලා මේ ප්‍රතිජීවී ඖෂධ? අපි විශාල ලෙස දැනුවත් කිරීම කරනවා. ඒ කියන්නේ මේගොල්ලන් මේ වෛද්‍ය විද්‍යාලයේ ඉන්න තැන ඉඳලම ෆාමකොලොජි ලෙසන් එකේ හැම කොටසකම මයික්‍රෝබයොලොජි ලෙසන් එකේ හැම කොටසකම මේවා ගැන දැනුවත් කරනවා. දැනුත් ඒ කියන්නේ වෛද්‍යවරුන් උනාට පස්සෙත් විවිධ වැඩසටහන් තියෙනවා. මේ දවස්වලත් තියෙනවා. ගොඩාක් තියෙනවා. දැන් මේ දැනුවත් කිරීම වැඩසටහන් වල පළවෙනි එක වෛද්‍යවරුන්ට, දෙවෙනි එක සාතු සේවයේ ඉන්න අයට, අනිත් එක ෆාමසි වල අයට. තුනක් කරනවා අපි. ඒ සතිය පුරාම කරනවා. වෙබිනාර්ස් හැටියට මුළු ලංකාවටම කරනවා. පාසල් වල දැනුවත් කිරීම වැඩසටහන් කරනවා. ඉතින් ඒ වගේ ඒ ඔක්කොම වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දෙනාම මේක එක්කෙනෙකුට දොස් කියන්න බෑ. මහජනතාව දැනුවත් කරනවා වගේම දෙන කට්ටිය ගෙනල්ලා දෙන කට්ටිය. ඒ කියන්නේ මේ රටට මේ බෙහෙත් ගේන කට්ටිය ඒ ඔක්කොම මේක සම්බන්ධයි මේකට. ඊළඟට නිෂ්පාදනය කරන තැන ඉඳලම මේක සම්පූර්ණයෙන්ම ගෝලීයව බලිය යුතු කාරණයක්. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කියන්නේ දැන් ගොඩ දෙනෙක් දැන් කියනවනේ මේ ඔබතුමිය කිව්වා අපිට හිතකර බැක්ටීරියා වර්ග ශරීරයේ තිබෙනවා කියලා විශාල ප්‍රමාණයක්. ඒතකොට සහ ඒවා මරා ගන්න එපා කියලා. ඒතකොට දැන් ගමේ සමහර සාමාන්‍ය නගරේ වුණත් කට්ටිය තමයි පොඩි දේවල් වලට යනකොට කියනවා කැස්සක් වුණා කෙම්බිරිසාවක් හැදෙනම ඔය කොත්තමල්ලි ටිකක් බොන්න මොන හරි දේශීය ඖෂධයක් බොන්න මොන හරි ප්‍රශ්න ඉවර වෙනවා කියලා. දැන් ඒතකොට ඒ වගේ ඒවා බිව්වයි කියලා ඔය තත්ව ඇතිවෙන්න දේවගේ එකක් ඔය පොඩි සාමාන්‍ය තත්වයකට යන එක හොඳයිද ඔය වගේ ප්‍රතිජීවී ඖෂධයක් ගන්නවට වඩා? ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳයි. අපි මං හිතන්නේ මේවා බටහිර වෛද්‍යවරු විදිහට අහනවනේ සතුටු කියන කතාව. ඔව් නෑ ඇත්තටම අපි බටහිර වෛද්‍යවරු වුණාට ඒවා කොත්තමල්ලි වගේ දේවල් අපි අවුරුදු ගණනාවක් තිස්සේ භාවිතා කරලා තියෙන මේ දේවල් මේ සුළු කැස්සක් හෙම්බිරිසාවකට. ඉතින් ඒක නිසා දැන් මම ඇත්තටම රෝගීන්ට කියනවා සාමාන්‍ය කැස්සක් හෙම්බිරිසාව නම් කොත්තමල්ලි ටිකක් වීලා පැරසිටමෝල් ටිකක් අරගෙන ඉන්න. එතකොට මොකද වෛරස් මගින් ඇතිවන දේවල් වලට අපි ප්‍රතිවෛරස් ඖෂධ ලබා දෙන්නේ නැහැ. ඉතින් කොත්තමල්ලි වගේ දෙයකින් අපේ මං හිතන්නේ අපේ මේ ඉමුනිටි එක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය වීමක් වෙනවා. සෝ ඒ වගේ දේවල් බොහොම හොඳයි. ඒතකොට දැන් සාමාන්‍ය වෛද්‍යවරු සමහර වෙලාවට දැන් අපි දකිනවා බටහිර වෛද්‍යවරුන් පවා ගොඩක් වෙලාවට පොඩි ළමෙක් කරගෙන සෙම ප්‍රශ්නයක් කරන් ගියාම කියනවා ඔය ඉන්න අරන් ටිකක් වගේ දෙන්න ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් ඒ වගේ අපි බලලා නැහැනේ මේ වගේ තියෙන ಗುಣ මේක වැඩ කරනවාද මේක හරියයිද නැද්ද කියලා. ඉතින් ඒවා එහෙම ප්‍රශ්නයක් නැද්ද ඒ වගේ? එහෙම බලපුවා තියෙනවා. ඔය ගොඩාක් ඒවා වල තියෙන රසායනික සංඝටක වෛද්‍ය විද්‍යාත්මකව මේ බලපු ඒවා තියෙනවා.
ඒවා ඇත්තට මං හිතන්නේ ඒ සංඝටක වල තියෙන දේවල් වලින් ප්‍රති වෛරස ශක්තියින් තියෙනවා කියන එක ඔප්පු කරලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි දැන් මේ ඔය හුඟක් තියෙන වෛරස ඇත්තටම නිකම්ම සනීප වෙනවා. ඒකයි අපි මේ කියන්නේ. ඒ ස්වභාවිකවම ඇඟේ තියෙන අපි ඇඟේම තියෙන ප්‍රතිශක්තිය මගින් මේවා සමනය වෙනවා. ඉතින් එතකොට නිකම්ම මේක සමනය වෙන දෙයකට අපි මේ අනවශ්‍ය විදිහට ප්‍රතිජීවී ඖෂධ දීලා තියෙන ප්‍රතිජීවී ඖෂධ ටික නාස්ති කරගන්න අවශ්‍ය නැහැ. අන්න ඒක තමයි අපිට දෙන්න ඕනේ ප්‍රධානම පණිවිඩය. මොකද මේක දැන් අපි හිතන්නකො දවස් 2-3කින් අපේ අසනීපය සනීප වෙනවා නම් ඇයි අපි මේ නිකන් අනවශ්‍ය විදිහට ප්‍රතිජීවී ඖෂධ අරගෙන ඒ මගින් Tamanට අතුරු ආබාධ ලැබෙන්න පුළුවන් මං කිව්වා වගේ අසාත්මිකතාවයන් ඒ වගේම Tamanගේ තියෙන තව මේ ප්‍රතිරෝධී විස බීජ වර්ධනය වීම සිද්ධ වෙනවා. ඉතින් ඒක වළක්වා ගැනීමක් තමයි මේ කරන්න හදන්නේ අනවශ්‍ය ලෙස මේවා භාවිතයි. එතකොට අපිට අවශ්‍ය වෙලාවට මේ ප්‍රතිජීවී ඖෂධ නැති වෙලා යනවා. ඔව් මම තව පොඩි දෙයක් මම කියන්නම් ඔය අර ස්වභාවික බැක්ටීරියා ගහන අපිත් එක්ක ඉන්න ඒකට ඇත්තටම සිංහල වචනයක් මට හොයාගන්න බැරුණා මයික්‍රෝබයෝම් කියලා කියන්නේ. මයික්‍රෝබයෝම් කියලා කියන්නේ සියලුම ශුද්‍ර ජීවීන්ගේ එකතුවේ ඒගොල්ලන්ගේ ජානමය එකතුව. ඒක අපේ ඇඟේ සෛල වගේ 10 ගුණයක් වැඩි. අපේ ඇඟේ ජීවත් වෙන බැක්ටීරියා ගත්තම දල වශයෙන් රාත්තල් 4ක පමණ බැක්ටීරියා අපිත් එක්ක ඉන්නවා. අන්න ඒගොල්ලෝ අපේ ඇඟේ ප්‍රතිශක්තියට බලපාන ගොඩාක් ලොකු උදව් වගේක් කරනවා. ඊළඟට ඒ කරන උදව්වලට අමතරව ඒගොල්ලන්ගේ රසායනික ක්‍රියාවලිය අපේ මහාන්ත්‍රයේ ඉන්න කට්ටියගේ රසායනික ක්‍රියාවලියෙන් අර දියවැඩියාව හැදෙන එක, කොලෙස්ටරෝල් හැදෙන එක, ඊළඟට ඔය ආසාත්මිකතාවයල් හැදෙන එක, ඊට පස්සේ විවිධ රෝග, කැන්සර්, කෝලොනික් කැන්සර් හැදෙන එක ඔක්කොම ඒක නවත්වාගෙන ඉන්න ඒ කියන්නේ අංශුමය වශයෙන් එහෙම නැත්නම් ශුද්‍ර අංශු වශයෙන් ඒවල ක්‍රියාකාරීත්වය කියන්නේ ඉමුනිටි එක පාවිච්චි කරලා ඒගොල්ලෝ ඒවා කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා අපේ ඇඟේ. එතකොට අනවශ්‍ය ඇන්ටිබයොටික් ගත්තාම හැදෙන ප්‍රධානම බැක්ටීරියාවෙන් හැදෙන ප්‍රධානම ලෙඩේ ගැස්ට්‍රයිටිස් කියන එක. දැන් කාලේ ආමාශය ගැස්ට්‍රයිටිස් නැති කෙනෙක් හොයාගන්න නැහැ. ඒකට හේතුව මේ එකක් දෙකක් හරි ඇන්ටිබයොටික් කවදා හරි මේ ළඟදී අරගෙන තියෙන අයට තමයි ගැස්ට්‍රයිටිස් එන්නේ. ඉතින් අන්නේ ඒ වගේ ඒක ඊට පස්සේ අහන අයට කොලෙස්ටරෝල් කියනවා. දියවැඩියාව මේ අලුතෙන් හදුනා කියනවා. මේ ඔක්කොටම බලපානවා මේ ඇන්ටිබයොටික් ගන්න එක. මිනිස්සු මේ කෑල්ල දන්නේ නැහැ. ඒ වෙලාවට මේක ඉතා වැදගත් සන්ධිස්ථානයක් අපි ඒවා තේරුම් ගත යුතුයි. අපි කෙටි විරාමයකට යමු වෙලා එන්නම් යලිත් මේ අද දරන බිග් ෆෝකස්. ඔයාලි අද දෙන්න බිග් ෆෝකස් සමග එකතු වෙන්නේ දැනුමට යමක් අපි හැමතිස්සෙම එකතු කරනවා. ඔබත් ඒ හින්දා වැඩසටහන නරඹන්නේ අද ප්‍රතිජීවී ඖෂධ පිළිබඳ අවධානය යොමු කළේ. මොකද අපි නොසිතා අපි ලෝකෙටම කරන විනාශයක් පිළිබඳව තමයි මෙහිදී අපි අවධානය යොමු කරමින් හිටියේ. මේ ප්‍රතිජීවී ඖෂධ නිෂ්පාදනය ගැන ඔබතුමිය සඳහන් කරන මොහොතේ අපි පොඩ්ඩක් විරාමයකට යන්න ඉල්ලුවේ. ඇත්තටම මේ ඖෂධ නිෂ්පාදනයේදී මොකද්ද තියෙන ගැටලුව? ඔව් ඒක තමයි. මොකද දැන් කවුරු හරි හිතන්න පුළුවන් දැන් මේ ප්‍රතිජීවී ඖෂධ වල ප්‍රශ්නයක් තියෙනවා. තව ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් ඕන තරම් අලුත් ඖෂධ එනවා. ඇයි ඉතින් එහෙම කරන්න පුළුවන් කියලා. නමුත් මේකේ තියෙන්නේ දැන් ඖෂධ නිෂ්පාදනය සිදු කරන්නේ මේ ඉතා බහුජාතික ඖෂධ සමාගම් මගින්. ඔවුන් ඇත්තටම ඖෂධ නිෂ්පාදනය කරන්නේ ලාභයක් බලාගෙන. එතකොට දැන් ප්‍රතිජීවී ඖෂධ සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ කෙටි කාලයකට දවස් 5ක් දවස් 7ක් ඒ වගේ. එතකොට ඒ වගේ ඖෂධ පොඩි කාලයකට දෙන ඖෂධ මගින් ඇත්තටම ගන්න පුළුවන් ලාභය අඩුයි. උදාහරණයක් හැටියට ඔවුන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඒ වගේ දෙයකට ඖෂධයක් නිපද වුණොත් කෙනෙක් මුළු ජීවිත කාලයක් දක්වාම ඒක භාවිතා කරනවා. ඒක නිසා එතකොට ඒ මගින් ඒගොල්ලන්ට තියෙන ලාභය වැඩි. ඉතින් ඒක නිසා දැන් ඖෂධ මාෆියාව වෙන්නේ එහෙම. ඖෂධ බහුජාතික ඖෂධ සමාගම් වැඩිපුරම යොමු වෙලා තියෙන මේ දවස්වල මේ අපි කියන බෝ නොවන රෝග සඳහා ඖෂධ නිපදවීමට. ඒ අනුව මේ ප්‍රතිජීවී ඖෂධ නිපදවීම ඉතාමත්ම අඩු තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා අලුත් ප්‍රතිජීවී ඖෂධ ලෝකයට බිහිවීම හුඟක්ම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි දැනට තියෙන මේ ප්‍රතිජීවී ඖෂධ ආරක්ෂා කරගත්තේ නැත්නම් අපිට අර මම කලින් කිව්වා වගේ අපේ ප්‍රතිජීවී ඖෂධ නැති වූ මීට කලින් තිබිච්ච තත්ත්වයට ගිහිල්ලා අපේ ආයු කාලය අඩුවීමකට පත් වෙන්න පුළුවන්. මොකද එහෙම වුණොත් අපිට මේ දැන් තියෙන විස බීජවලට
මේ තියෙන ඖෂධ අහන්නේ නෑ. ඊළඟට මේවට අහන අලුත් ඖෂධ නිපද වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි ඇත්තටම මේ සාමාන්‍ය විස බීජ මගින් මැරෙන තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ දරුවන්ගේ දරුවෝ ඉස්සරහට මේ සාමාන්‍ය තියෙන ලෙඩ රෝග විස බීජ මගින් මරණයට පත්වන අවස්ථාවකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ අපේ ඊළඟ පරම්පරාවල් ආරක්ෂා කර ගැනීමට අද දින මේ ප්‍රතිජීවී ඖෂධ නියම ලෙස භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා දැනට ලෝකයේ. විශේෂයෙන්ම රෝහිණී මහත්මිය දැන් මේ අනාගත පරම්පරාව ගැන කියපු වෙලාවේ ඒතකොට පිළිසඳ ගැනීමක් අපේක්ෂා කරන හෝ ගර්භණී කාන්තාවක් නම් මේ විශේෂයෙන් ප්‍රතිජීවී ඖෂධ ගැනීමේදී වඩාත් සැලකිලිමත් යුතුද නැත්නම් සාමාන්‍ය කෙනෙක් විදිහට හැසිරෙන්න පුළුවන්ද ඔහු මේ ඇයට? ඇත්තටම ඒක විශේෂයෙන්ම අපි මතක් කළ යුතු දෙයක්. ඒගොල්ලන් එහෙම සාමාන්‍ය අය ගන්නවා වගේ ප්‍රතිජීවක ඖෂධ ගත යුතු නැහැ. විශේෂයෙන්ම පළමු සති කීපය තුල කලලේ වැඩෙන අවස්ථාවල් වල කිසිම ඖෂධයක් ගන්න එපා කියලා තමයි අපි කියන්නේ. ප්‍රතිජීවකයින් වඩාත්ම හානිකරයි. ඒවා කෙලින්ම කලලයට බලපානවා. ඉතින් එතකොට ඒක පුළුවන් තරම් විස බීජ වලින් වාරණය වෙලා ඉන්න එක පරිසං වෙලා ඉන්න එක හොඳටම හොඳයි. ඊළඟට ඒවා එහෙම පාවිච්චි කරන එක හොඳ නැහැ. ඒවගේම මේ ඇන්ටිබයොටික්ස් ගොඩක් කට්ටිය අහනවා කිරි වගේ දේවල් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඒ වගේ එහෙම ප්‍රශ්න තියෙනවද? සමහරු කියනවා අපිට පළු දානවා කසනවා කියලා. එහෙම වෙන්න පුළුවන්ද සමහර අවස්ථාවලදී? ඔව් ආසාත්මිකතාවය හරිම ප්‍රබල දෙයක්. ඔය මේ ඇන්ටිබයොටික් වල ප්‍රතිජීවක වල ආසාත්මිකතාවය ඉතාම ප්‍රබල දෙයක්. දැන් ගලපති මහත්මිය කලිනුත් කිව්වා. ඒ කියන්නේ විශේෂයෙන් ලංකාවේ පෙනිසිලින් වලට තමයි ආසාත්මිකතාවය වැඩිම අපි දැකලා තියෙන්නේ. නමුත් සල්ෆර් කියන කියන්නේ ඔය කෝට්‍රයිමොක්සෝල් වගේ වට ඉස්සර ප්‍රතිරෝධී භාවයක් තිබුණා. දැන් අපි දකිනවා මේ ක්විනලෝන් ඔය සිප්‍රොෆ්ලොක්සසිලින් වගේ කියන ඒවාටත් හුඟක් දෙනෙක් ආසාදිත තත්ත්වය පෙන්නනවා. දැන් එතනදී සමහර ඔය ආසාදිත තත්ත්වය කියන එකත් නිවැරදිව දන්න කෙනෙක් විසින් තීරණය කරන්න ඕන. සමහරු නිකම් බඩ රිදුනා කියලා එහෙම නැත්නම් පොඩ්ඩක් ඇඟ කසන එක ආසාදිතමිකතාවයක්. ඒකේ නරකම පැත්ත තමයි කලන්තය ඇදිලා වැටිලා ඇත්තටම මරණය පවා වෙන්න පුළුවන්. ඒක ඇනෆිලැක්සිස් කියනවා. නමුත් වෙන ඒවා නිකන් ඩයරියා එකක් ආපු එක වෙන ඒවා ඔළුව රිදුනා වගේ දේවල් සමහර වෙලාවට ඒකට සම්බන්ධ නැති ඒවත් කියලා අපරාධය එතකොට අර සාමාන්‍ය පොඩි ප්‍රතිජීවකයකින් කරගන්න පුළුවන් දේවල්ට ලොකු ඒවා දෙන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒකත් තීරණය කළ යුත්තේ පිළිබඳ මනා දැනුමක් තියන අය විසින්. දැන් දියර වශයෙන් සමහරුන්ට දෙනවා සමහරුන්ට කුඩු වශයෙන් දෙනවා පුංචි දරුවන්ට. එතකොට මේ වගේත් ඒ මාත්‍රා සම්බන්ධයෙන් සමහරලාට දෙමව්පියෝ නොදැනුවත්කම් තිබෙනවද? දෙන විදිහේ වෙනස්කම් තියනවද? මොකද්ද ඒකේ තත්ත්වය? ඔව් ඒ කියන්නේ දැන් අපි දරුවෙකුට යම්කිසි ප්‍රතිජීවී ඖෂධයක් හරි ඕනෑම ඖෂධයක් ලබා දෙන විට ඒ දරුවාගේ බර අනුව තමයි ඒක දිය යුත්තේ. ඉතින් ඒක නිසා අපි දැන් කුඩා දරුවන්ට විශේෂයෙන්ම ඖෂධ දෙන විට අපිට මේ පෙති හැටියට කරල් හැටියට දීම සමහරවිට පොඩි දරුවන්ට අමාරුයි. ඉතින් ඒක නිසා එතකොට ඔවුන්ට අපිට සිරප් එකක් හැටියට දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා ප්‍රතිජීවී ඖෂධ ඒ වගේ පොඩි දරුවන්ට නියම කරනකොට සිරප් හැටියට එතකොට ඒ සිරප් එකේ නියම ඒ දරුවාගේ බර අනුව වෛද්‍යවරයා ඒක නිසා තමයි කියන්නේ අපි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු ලබා නියම කරගන්න කියලා. ඒ අනුව තමයි දිය යුතු. ඉතින් අර කඩේට ගිහිල්ලා ඊළඟට කාගෙන් හරි මට මොනවා හරි මේ දරුවෙකුට දෙන්න කියලා ඖෂධ අරගෙන භාවිතා කිරීම ඉතා භයානක වෙන්න පුළුවන්. මොකද එතකොට නියම විදිහට නියම මාත්‍රාව නැති වෙන්න පුළුවන්. නියම දැන් අනිත් එක විශේෂයෙන්ම මේ ප්‍රතිජීවී ඖෂධ අපි අර යම්කිසි ගන්නකොට කෙනෙක් ගන්නකොට තව වැදගත් දෙයක් තමයි පැය 6කට වරක් හෝ පැය 8කට වරක් දෙන ඒවා ඒ ආකාරයෙන් ගන්න ඕනේ. ඒ කියපු වෙලාවටම ගන්න ඕනේ. කියපු වෙලාවටම ගන්න ඕනේ. මොකද නැත්නම් එහෙම දැන් මේ බැක්ටීරියාව ශරීරේ වර්ධනය වෙනවා. ඒ වර්ධනය නවත්තන්න තමයි පැය 8කට පස්සේ දෙන්න කියන්නේ. ඉතින් එතකොට අපි ඒක පැය 12කට පස්සේ දුන්නොත් එහෙම ඇත්තටම තව බැක්ටීරියාව වර්ධනය වීම නිසා එතකොට ඔය ප්‍රතිරෝධයට උදව් කරනවා. ඉතින් දැන් අපි දකින තව දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් දැන් ෆාමසි එකක් නම් අනිවාර්යයෙන්ම වායු සමීකරණ තත්ත්වයන් යටතේ එහෙම පවත්වාගෙන යන්න කියලා කියනවා. නමුත් ඔය ඖෂධය දුන්නාන් පස්සේ අපි ගෙදර ගෙනල්ලා ඉවරලා පැකට් එක දාලා නිකන් තියලා තමයි බොන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවද? එහෙම වුණාම ඇත්තටම ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඕනෑම ඖෂධයක් ගබඩා කළ යුතු නියමිත මේ රෙකමෙන්ඩේෂන් එකක් උෂ්ණත්වයක් තියෙනවා. ඒ වගේම ඒක මේ ආලෝකයට නිරාවරණය නැති වෙන්න එහෙම තියන්න ඕනේ. ඉතින් එතකොට ප්‍රතිජීවී ඖෂධ වගේ පොඩි කාලේ
කාලෙකට ඒ කියන්නේ දවස් 5කට වගේ දෙන එකක් ගෙදර ගෙනල්ලා සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තිබ්බට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ අපේ මිනිස්සු කරන තව වැරද්දක් තමයි අපි හිතමු එක ලෙඩකට දීලා ඔය දවස් 5කට ඖෂධ ගෙනල්ලා දවස් 3කින් නවත්තනවා. එතකොට තව ඖෂධ ටිකක් ගෙදර ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට තව මාස දෙකකින් විතර ගෙනාපුවා ටිකක් අරගෙන ඉතුරු ඒවා ගන්නවා. බිල තියෙන මේකෙන් ප්‍රශ්නයක් නැද්ද? ඒක තමයි. ඉතින් එතකොට අර ගෙදර මේ සාමාන්‍ය තත්ත්වයට තමයි එතකොට ඒ ඖෂධයේ ක්‍රියාකාරීත්වය නැති වෙන්න පුළුවන්. ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙනවා. එතකොට අඩු ක්‍රියාකාරීත්වයෙන් යුතු ඖෂධයක් ඊළඟට ආයෙත් වෙලාවක ගත්තොත් එහෙම එතකොට අර ප්‍රතිරෝධය ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා කලින් මේ ගෙනල්ලා තිබිච්ච වෙන කාට හරි දීපු ඖෂධ Tamanටම හරි දීපු ඖෂධ ඊට පස්සේ ඒ විදිහට භාවිතා කරන්න එපා කියලා. මොකද හැම වෙලාවෙම ඊළඟ සැරයකට එන මේ රෝගය වෙනස් වෙන්න පුළුවන්. අවසන් මොහොතේ මම අහන්නේ මේ දැන් මොන හරි මේ සතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවද? කොහොමද මේක සංවිධානගත කරලා තියෙන්නේ දැනුවත් කිරීම සඳහා? දැන් මම හිතන්නේ මේක විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ එකතු කරගෙන අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ සතිය පුරාම මේ වගේ අර මෙතුමී කිව්වා වගේ හැම කොට්ටාශයක්ම දැනුවත් කිරීමේ සතියක් දියත් කරලා තියෙනවා. දැන් මේ කරන්නේ අපි මහ ජනතාව දැනුවත් කිරීමේ එක වැඩසටහනක්. ඒ වගේම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න වෛද්‍යවරු දැනුවත් කිරීමට ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යයන් දැනුවත් කිරීමට ඖෂධවේදීන් ඖෂධ ශිෂ්‍යයන් දැනුවත් කිරීමට මේ ලබන සතිය පුරාම නොයෙකුත් මේ වෙබිනාර්ස් මගින් මොකද දැන් මේ කාලේ ඔක්කොම එකතු කරලා තියෙන ඒවට වඩා අපි වෙබිනාර් මගින් තමයි මේ දැනුවත් කිරීම හුඟක් කරන්නේ. ඒ වගේ දැනුවත් කිරීම ගොඩක් ඇත්තටම ලෑස්ති කරලා තියෙනවා මේ ලබන සතිය පුරාම මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ වගේම මේ ඖෂධ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් දෙක එකතු වෙලා. ඒ අනුව තමයි ඔබටත් පුළුවන් වුණේ මේ වැඩසටහනින් බොහෝ දේවල් දැනගන්න. අපි ආරාධනා කර සිටියේ අද කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වේදිකේ පිළිබඳ මහාචාර්ය ප්‍රේදර්ශනී ගලප්පති මහත්මියට බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. වගේම අපිත් එක්ක එකතු වුණා ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිණී වඩනම්බි මහත්මිය. බෙහෙම ස්තුතියි ඔබතුමියට. මම හිතන්නේ මේ ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් ඔබ ලොකු දැනුමක් ලබා ගන්න නැති ඔබේ මිතුරන් අතරේ ඔබේ හිතවතුන් අතරේ වැඩසටහන ෂෙයා කරන්න පුළුවන් YouTube එකෙන්. ඒ වගේම තමයි Facebook live එක ඔබට පුළුවන් ෂෙයා කරන්න. මොකද තව කෙනෙක් දැනගන්න එක වැදගත් වෙනවා. මොකද විද්‍යාව ඉගෙන ගත්තට සාමාන්‍ය පෙළ විද්‍යාව ඉගෙන ගත්තට ගොඩක් ඖෂධ සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුවත් වීමක් තිබුණත් අපි ගොඩක් කරන වැරදි බොහොමයකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද අපේ ශරීරය කියලා අපි පැහැදිලිව වෛද්‍යතුමියලා ප්‍රකාශ කරපු හින්දා ඔබ මෙය දැනුවත් කිරීමක් විදිහට ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා.